පුතේ රාජ්‍යාත්තිකයේ රිවිෂන් එකේ 9 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසයි අපිට අද තියෙන්නේ. 9 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ආන්තික පෞද්ගලික පිරිවැය සහ ආන්තික සමාජ පිරිවැය අතර වෙනස මොකක්ද කියලා. ආන්තික පෞද්ගලික පිරිවැයයි ආන්තික සමාජ පිරිවැය අතර වෙනස. පුතේ ආන්තික කියන වචනය අපිට ආර්ථික විද්‍යාවේ නිතර හම්බෙනවා. ආන්තික කියන වචනය අපිට ආර්ථික විද්‍යාවේ නිතර හමු වෙනවා. නේ? ආන්තික ඵලදාව, ආන්තික ආදායම, ආන්තික පිරිවැය නේද? ඔව්. ආන්තික කියන්නේ පුතේ නිතරම මේ අමතර ඒකකයකට කියන එක. ආන්තික පිරිවැය ආන්තික කියන්නේ මොකක්ද පුතේ? නිතරම අමතර ඒකකයකට කියන එක. නැත්නම් අතිරේක ඒකකයකට කියන එක. පුතේ මේ බලන්න. මෙන්න නිෂ්පාදන ආයතනය. නිෂ්පාදන කටයුතු වෙනුවෙන් දරන ඍජු හා වක්‍ර පිරිවැය. අපි කියනවා පුතේ මොකක්ද? පෞද්ගලික පිරිවැය. නිෂ්පාදන ආයතනය නිෂ්පාදන කටයුතු වෙනුවෙන් දරන ඍජු හා වක්‍ර පිරිවැයට කියනවා පුතේ පෞද්ගලික පිරිවැය. හරිද? ඒ වගේම මේ කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය බැහැර කරනවා කියන එක. කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය බැහැර කරනවා. අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් පැත්තක ඉන්න අයට බාහිර පාර්ශවයන්ට වෙන හානිය අපි කියනවා නිකන් උනක බාහිර පිරිවැය. බාහිර පිරිවැය. බාහිර පිරිවැය. හරිද? බාහිර පිරිවැය. තර මේ දෙකේ එකතුවට අපි කියනවා මොකද්ද පුතේ? සමාජ පිරිවැය. අපි දුක් පෞද්ගලික පිරිවැය 500යි, බාහිර පිරිවැය 100යි, සමාජ පිරිවැය 600යි. තරපතේ ඔන්න පෞද්ගලික පිරිවැයේත් බාහිර පිරිවැයේත් දෙකේ එකතුවෙන් තමයි හැදෙන්නේ පුතේ මොන පිරිවැයද? සමාජ පිරිවැය. ඔය දෙකේ එකතුවෙන් තමයි හැදෙන්නේ මොන පිරිවැයද? සමාජ පිරිවැය. පුතේ මෙන්න මේ සංකල්ප තුන පුතේ අතිරේක ඒකකයකට අදාළව ගණන් කළොත් ඒකට කියනවා පුතේ නමක් ආන්තික පිරිවැය සංකල්ප වෙනවා. ආන්තික කියලා වචන දාන්න. මේ සංකල්ප තුන අමතර එකකට අදාළව ගණන් බැලුවා. අතිරේක එකකට අදාළව ගණන් බැලුවොත් අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? ආන්තික සංකල්ප බවට පත් වෙනවා. ඒ අනුව අමතර එකක් නිපදවීම අතිරේක එකක් නිපදවීමේ පිරිවැය බැලුවොත් ඒකට කියන්නේ ආන්තික පෞද්ගලික පිරිවැය. අමතර එකක් නිපදවීම නිසා බාහිරට වන පිරිවැය බැලුවොත් අපි ඒකට කියනවා ආන්තික බාහිර පිරිවැය. අමතර එකක් නිපදවීමෙන් සමාජයට ඇතිවන පිරිවැයට කියනවා පුතේ ආන්තික සමාජ පිරිවැය. ආන්තික සමාජ පිරිවැය. ආන්තික සමාජ පිරිවැය. එනම් පුතේ බලන්න හොඳට අමතර එකක් නිපදවීමේ පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. අමතර එකක් නිපදවීමේ බාහිර පිරිවැය ආන්තික බාහිර පිරිවැය.
අමතර එකක් නිපදවීමේ සමාජ පිරිවැය දෙක එකතු ආන්තික සමාජ පිරිවැය. අර අපි කතා කරපු සංකල්ප තුනම පුතේ එක භාණ්ඩයකට අදාළ අමතර ඒකකයකට අදාළව ගණනය කළොත් පුතේ ඒවට කියනවා ආන්තික පිරිවැය සංකල්ප බවට පත් වෙනවා. පුතේ ටක් ගාලා ඉස්සරහින් මෙන්න මේක දාගන්න චුට්ටක් තරහට. දාගන්න ඉස්සරහින්. හරි. දැන් අපි යන්නේ ඉස්සර මොතල යන්න. කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් නිෂ්පාදනය කරන විට කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් නිෂ්පාදනය කරන විට අතිරේකයක් නිෂ්පාදනය කරන විට නිෂ්පාදකයාට දැරීමට සිදුවන පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. අතිරේක ඒකකයක් නිපදවීමේදී නිෂ්පාදකයාට දැරීමට සිදුවන පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. හරි. එනම් පුතේ නිෂ්පාදකයා දරන පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. අතිරේක ඒකකයකට සමාජයේ දරන පිරිවැය මේ බාහිර පාර්ශවයේ දරන පිරිවැය බාහිර පිරිවැය. මේ දෙක එකතුව සමාජ පිරිවැය. කියනවා මෙහෙම බලන්න. කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් නිපදවනු ලබන විට මුළු සමාජයටම එම ක්‍රියාවට මුහුණ දෙන සෙසු ජනතාව දරන පිරිවැය ආන්තික සමාජ පිරිවැය වේ. නිෂ්පාදකයා හා සෙසු සමාජයේ දරන පිරිවැය ආන්තික සමාජ පිරිවැය වේ. ආන්තික සමාජ පිරිවැය වේ. ආන්තික පෞද්ගලික පිරිවැය හා ආන්තික බාහිර පිරිවැය සංරචන දෙක එකතු වීමෙන් සකස් වේ. එනම් පුතේ ආන්තික සමාජ පිරිවැය හැදෙන්නේ මොකෙන්ද පුතේ? ආන්තික පෞද්ගලික පිරිවැයයි ආන්තික බාහිර පිරිවැය දෙකේ එකතු. පැහැදිලිද? right. ඊට පස්සේ අහනවා මොකද්ද පුතේ? කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී බාහිර පිරිවැයක් හටගන්නා අවස්ථාවක සම්පත් කාර්යක්ෂමව බෙදා වෙන් කිරීමේලා වෙළඳපළ ක්‍රමය අසමත් වන්නේ දැයි යෝග්‍ය ප්‍රස්ථාර සටහන් උපයෝගී කරගනිමින් පැහැදිලි කරා. මොකද්ද කියන්නේ පුතේ? කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී බාහිර පිරිවැය හටගන්නා අවස්ථාවක්. අන්න භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී බාහිර පිරිවැයක් හටගන්නා අවස්ථාවක හරි
සම්පත් කාර්යක්ෂම බෙදා වෙන් කිරීමේලා වෙළඳපළ ක්‍රමය අසමත් වන්නේ ඇයිද? යෝග්‍ය ප්‍රස්තාර සටහනක් වලින් පැහැදිලි කරන්න. පුතේ ඔය අඳින්න කියන්නේ මොන ප්‍රස්තාරද? ඔය අඳින්න කියන්නේ පුතේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා දැක්වෙන ප්‍රස්තාර. රූප සටහන හතරක් ගන්න මතකද? පාරිභෝජනයේ ධන ඍණ, නිෂ්පාදනයේ ධන ඍණ වශයෙන් රූප සටහන් කෑලි හතරක් ඇන්න. ඒකෙන් පුතේ ඔය අඳින්න කියන්නේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා දැක්වෙන රූප සටහන. වරාග තුලියන්ට නිෂ්පාදනයේ ඍණ බාහිරතා දැක්වෙන රූපයයි අඳින්න ඕනේ. වරාග තුලියන් නිෂ්පාදනයේ ඍණ බාහිරතා දැක්වෙන රූපය අඳින්න. නිෂ්පාදනයේ ඍණ බාහිරතා. පුතේ දැන් රූප සටහන අපි අඳින්න කලින් අපිට කියා ගන්න ඕන මොකක්ද? නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. දැන් අපි ඉලක්කම් දාලා ගත්තොත් ඔන්න ආන්තික පෞද්ගලික ආන්තික පිරිවැය 500යි. ඒකකයක් හදන්න නිෂ්පාදකයට යන පිරිවැය 500යි. මේ ඒකකයක් හදද්දී සමාජයේ මුළු මහත් සමාජයටම යන පිරිවැය 205. බාහිර සමාජයට බාහිරට යන පිරිවැය 205. නිෂ්පාදකයට යන පිරිවැය 500යි. බාහිරට යන පිරිවැය 205. අර පැත්තක ඉන්න මිනිස්සුන්ට දරන්න වෙන පිරිවැය කීයද පුතේ? 250. දැන් මේ නිෂ්පාදකයාත් මේ පැත්තක ඉන්න පාර්ශවයක් කියන දෙන්නගෙන්ම හැදෙනවා පුතේ මොකක්ද? සොසයිටි එක, සමාජය. මේ දෙන්නගෙන්ම හැදෙන මොකක්ද? සමාජය. එනම් පුතේ සමාජය විසින් දරන පිරිවැය නැත්නම් කියනවා සමාජ පිරිවැය 750. එහෙනම් අපිට කියන්න තියෙන්නේ මොකක්ද පුතේ? අපිට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. මොකද අපිට කියන්න තියෙන්නේ? පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. ඇයි පුතේ? මේ පෞද්ගලික පිරිවැයට බාහිර පිරිවැය එකතු වෙනවා. ඍණ බාහිරතාව එකතු වෙනවා. එහෙනම් අපි ප්‍රස්තාරය අඳිද්දී පෞද්ගලික පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රයට උඩින් සමාජ පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රය අඳිනවා. අපි ප්‍රස්තාරයක හද්දි පුතේ පෞද්ගලික පිරිවැය දැක්වෙන ප්‍රස්තාරයට උඩින් සමාජ පිරිවැය දැක්වෙන ප්‍රස්තාරය ඇඳිය යුතුයි. හරිද පුතේ? right. yeah. මෙන්න ඉල්ලු අපි කියනවා D සමානයි MBP සමානයි MBS. මෙන්න පුතේ MB MCP පෞද්ගලික ආන්තික පිරිවැය. පෞද්ගලික ආන්තික පිරිවැය. පෞද්ගලික ආන්තික පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රය.
නැත්තම් අපි කිව්වා පුතේ මේ තියෙන්නේ සාමාන්‍ය වෙළඳපොළ සැපයුම් වක්‍රය. මේ තියෙන්නේ පුතේ නිදහස් වෙළඳපොළ සමතුලිතය. නිදහස් වෙළඳපොළ සමතුලිතය. නේද? පෞද්ගලික පිරිවැය හා පෞද්ගලික ප්‍රතිලාභ. මේ සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ ආන්තික පෞද්ගලික පිරිවැය. නෝ පෙන්වලා තියෙන්නේ පුතේ පෞද්ගලික පිරිවැය හා ප්‍රතිලාභ සැලකිල්ලට ගත්ත නිදහස් වෙළඳපොළ සමතුලිතය. පෞද්ගලික පිරිවැය හා ප්‍රතිලාභ සැලකිල්ලට ගත්ත නිදහස් වෙළඳපොළ සමතුලිතය. මෙන්න පුතේ මේ පැත්තට එනවා සමතුලිත මිල. අපි කියනවා PP. නිදහස් වෙළඳපොළ සමතුලිත මිල. මේ පැත්තට මොකද්ද? QP. එනවා ඔන්න මේ තියෙන්නේ පුතේ නිදහස් වෙළඳපොළ සමතුලිතය. මොකක්ද පුතේ තියෙන්නේ මේ? නිදහස් වෙළඳපොළ සමතුලිතය. හැබැයි ඔක තියෙන්නේ මොකක්ද? පෞද්ගලික පිරිවැය ප්‍රතිලාභ විතරයි. දැන් පුතේ මෙන්න ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික පිරිවැයට පිරිවැය වක්‍රයට වඩා පෞද්ගලිකාන්තික පිරිවැය වක්‍රයට වඩා සමාජ පිරිවැය වැඩි. සමාජ පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රය ගමන් කරන්නේ උඩින්. මෙන්න තියෙනවා MCS. ඒක මොකක්ද? සමාජ ආන්තික පිරිවැය. සමාජ ආන්තික පිරිවැය. සමාජ ආර්ථික පිරිවැය. මේ තියෙන්නේ පුතේ සමාජ පිරිවැයත් සැලකිල්ලට ගත්ත සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. ඔය තියෙන්නේ මොකක්ද? සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. අපි කියනවා PS QS. හරිද? රයිට්. ඒක බලන්න අපි මොකද? ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රයට උඩින් සමාජ පිරිවැය දැක්වෙන සැපයුම් වක්‍රය ගමන් කරනවා. ඒතර අපි කියනවා පුතේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ මේ නිදහස් වෙළඳපොළේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා නිපදවනවා ප්‍රමාණය කීයද? 1000. නිපදවනවා කීයද පුතේ? 1000. හැබැයි මේ ඍණ බාහිරතාව සහිත නාමේ සමාජයට අහිතක බාහිර පිරිවැයක් සහිත භාණ්ඩේ නිපදවන්න ඕන පුතේ 750. පෞද්ගලික පිරිවැය ගැන විතරක් හිතලා නිදහස් වෙළඳපොළේ නිපදවන්නේ කීයද? 1000යි. පෞද්ගලික පිරිවැය ගැන විතරක් හිතන නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ ඇත්ත වශයෙන්ම හදනවා කීයද පුතේ? 1000. ඇත්තටම හදනවා 1000. හැබැයි බාහිර පිරිවැයත් සැලකිල්ලට ගත්ත ඍණ බාහිරතාවත් සැලකිල්ලට ගත්තොත් මේ ප්‍රශස්ත වෙළඳපොළ සමතුලිතයට අනුව හදන්න ඕන කීයද? 750. නිදහස් වෙළඳපොළ හදනවා කීයද පුතේ? 1000. ඇත්තටම හදන්න ඕන කීයද? 750. එහෙනම් අපි කියනවා පුතේ ඕනෑවට වඩා වැඩියෙන් නිපදවීමක් හෙවත් මොන නිෂ්පාදනයක්ද සිද්ධ වෙන්නේ?
අධිනිෂ්පාදනයක් සිදු වෙනවා. ඕනෑවට වඩා වැඩියෙන් නිපදවීමක් හෙවත් මොකද සිදු වෙන්නේ? අධිනිෂ්පාදනයක් සිදු වෙනවා. right. අධිනිෂ්පාදනයක් සිදු වෙනවා. ලස්සනට පුතේ රූපේ දාගන්න. පුතාගේ ඔය තියෙන රූපේ වෙනස් කරලා ඔය තියෙන රූපේ වෙනස් කරලා ලස්සන රූපේ දාගන්න පුතේ උන්න රූපේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට නිදහස් වෙළඳපළ විසින් ඕනෑවට වඩා වැඩියෙන් නිපදවීමක් හෙවත් මොන නිෂ්පාදනයක් සිදු කරන්නේ? අධිනිෂ්පාදනයක් සිදු කරනවා. ඒ කියන්නේ සම්පත් බෙදී යාම ආකාරයක්ෂමයි. හරිද? right. ලියන්න යටින් ලියන්න. නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් පවතින විට නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් පවතින විට නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් පවතින විට නිදහස් වෙළඳපළ විසින් නිදහස් වෙළඳපළ විසින් සමාජීය වශයෙන්
සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවයි. සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවයි. සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවයි. එනම් අධිනිෂ්පාදනයක් සිදු කරයි. එනම් අධිනිෂ්පාදනයක් සිදු කරයි. එනම් අධිනිෂ්පාදනයක් සිදු කරයි. හොඳයි. අධිනිෂ්පාදනයක් සිදු කරයි. ඊළඟ ප්‍රශ්න බලන්න. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ හා ආන්තික සමාජ ප්‍රතිලාභ අතර වෙනස දක්වයි. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ හා ආන්තික සමාජ ප්‍රතිලාභ අතර වෙනස දක්වයි. මේ රූප සටහන ඔබට තියරි පොතේ අස්සරට ඇතපු රූප සටහන. කිසි ප්‍රශ්නයක් නැහැ. මේව බලන්න පුතේ නැවත. හරිද? මේව නැවත බලන්න. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ ආන්තික බාහිර ප්‍රතිලාභ ඔතර වෙනස. මේ බලන්න අපි සරල උදාහරණයක් ගමු. පුතේ ඔන්න මිනිස්සෙක් මෝටර රථයක් පාවිච්චි කරනවා. ඒ මෝටර රථය පාවිච්චි කරලා පුතේ එයා ලබන ප්‍රතිලාභයට කියනවා පෞද්ගලික ප්‍රතිලාභ. පෞද්ගලික ප්‍රතිලාභ. මෝටර රථයක් පාවිච්චි කරලා එයා ලබන ප්‍රතිලාභයට කියන පෞද්ගලික ප්‍රතිලාභ. පෞද්ගලික ප්‍රතිලාභ. මෝටර රථයක් පාවිච්චි කරද්දී මේ පැත්තක ඉන්න මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම් සපයන. ඒවට කියනවා පුතේ බාහිර ප්‍රතිලාභ. එයා මෝටර රථය පදින ගමන් පැත්තක ඉන්න මිනිස්සුන්ට ඒ පාරවල් වල ඉන්න අනිත් අයට ප්‍රවාහන පහසුකම් දෙනවා. බාහිර ප්‍රතිලාභ. ඊළඟට පුතේ මේ ක්‍රියාවෙන් සමස්ත සමාජයටම ජනිත වන ප්‍රතිලාභය මේ දෙකේ එකතුව සමාජ ප්‍රතිලාභ. ඔය දෙකේ එකතුව මොකක්ද පුතේ? සමාජ ප්‍රතිලාභ. එහෙනම් මෝටර රථය පාවිච්චි කරන කෙනා ලබන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. මෝටර රථය පාවිච්චි කරන කෙනා ලබන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. බාහිරයි ඊට සම්බන්ධයක් නැති පැත්තක මිනිස්සු ලබන ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභය. පෞද්ගලික ප්‍රතිලාභයත් බාහිර ප්‍රතිලාභයත් දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොන ප්‍රතිලාභයද? සමාජ ප්‍රතිලාභය. මේ දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොකක්ද? සමාජ ප්‍රතිලාභය. සමාජ ප්‍රතිලාභය. තොල් පුතේ මෙන්න මේ සංකල්ප තුන අමතර ඒකකයකට අදාළව බැලුවා. අතිරේක ඒකකයකට
අදාළව බැලුවොත් එකකට අදාළව බැලුවොත් මෙහෙම කියන මොකක්ද? ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ ආන්තික බාහිර ප්‍රතිලාභ ආන්තික සමාජ ප්‍රතිලාභ ආන්තික සමාජ ප්‍රතිලාභ. එහෙනම් බලන්න පුතේ හොඳට මෙන්න මේ සංකල්ප තුන හරිද? ඒකකයකට අදාළව ගණනය කළොත් ඒකකයකට අදාළව ගණනය කළොත් එකකට අදාළව ගණනය කළොත් අන්න කියනවා පුතේ නමක් මොකද කියන්නේ? ආන්තික සංකල්පය ආන්තික කියන වචනය යෙදෙන. පොඩ්ඩක් දාගන්න කටුවට ටක් දාන්න. හොඳයි. ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ ආන්තික බාහිර ප්‍රතිලාභ ආන්තික සමාජ ප්‍රතිලාභ. යා. බලන්න තේ කියන මෙන්න කියලා තියෙන උත්තරේ. කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් පරිභෝජනය කරන විට එම තැනැත්තාට ලැබෙන ප්‍රතිලාභය ආන්තික ප්‍රතිලාභය වේ. අන්න අතිරේකයක් පරිභෝජනය කරන විට එම තැනැත්තාට ඒ කියන්නේ ඒක කරන එකාට ලැබෙන ප්‍රතිලාභය ආන්තික පෞද්ගලික ප්‍රතිලාභය නම් වේ. කිසියම් අතිරේකයක් නිපද පරිභෝජනය කරන විට එම තැනැත්තාට හා බාහිර සමාජයට දෙකටම අත්වන ප්‍රතිලාභය එම තැනැත්තාට සහ බාහිර සමාජයට යන දෙදෙනාටම අත්වන ප්‍රතිලාභය සමාජ ප්‍රතිලාභය වේ. යපුත ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ 11 නැවත බාහිරතා රූපයක් මේක විභාග ප්‍රශ්නයක් පුතේ 2017 විය යුතුයි මගේ මතකයේ නිවැරදි නම් 10:1 සුදුසු රූප සටහනක් ආධාරයෙන් ශ්‍රී ලංකාවේ මාර්ගවල සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා සමාජීය වශයෙන් හිතකර ප්‍රමාණයට වඩා මෝටර රථ සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ මන්දැයි පැහැදිලි කරයි. පුතේ අපේ මාර්ගවල ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩිපුර ධාවනය වෙනවා. අපි මේ ප්‍රදේශවල නෙවෙයි කොළඹ නගරයට එම ගියොත් අපි දකිනවා සම්පූර්ණ පාර වැහිලා තියෙන වාහනවල. කියන්නේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි කරනවා. ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි කරනවා. මේකට හේතුව තමයි පුතේ මේ පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනවා. පෞද්ගලික මෝටර රථයක් පාවිච්චි කරන්නේ මොකද්ද? පාරිභෝජනයේ ඍණ බාහිරතා. පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට පුතේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි කරනවා. එමගොට තේරෙන්නේ නැහැ. අපි සටහන ලියලා රූප සටහන අදින. ලියන්න තිස්තන මත. පාරිභෝජන ක්‍රියාවලියේ ඉස්තන ලියලා අපි රූප සටහන අදින.
පාරිභෝජන ක්‍රියාවලියේ ඍණ බාහිරතා පවතින විට පාරිභෝජන ක්‍රියාවලියේ ඍණ බාහිරතා පවතින විට සමාජීය ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභවලට වඩා අඩුයි. සමාජීය ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභවලට වඩා අඩුයි. සමාජීය ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභවලට වඩා අඩුයි. එසේ වුවත් පෞද්ගලික පාරිභෝජන තීරණ හුදෙක් පෞද්ගලික ප්‍රතිලාභය පමණක් සැලකිල්ලට ගනිමින් ගනු ලබන තීරණ නිසා අධිපාරිභෝජනයක් හෙවත් සමාජයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා වැඩි පාරිභෝජනයක් හටගනී. සමාජයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා වැඩි පාරිභෝජනයක් හටගනී. හරිද? රයිට්. හොඳයි. ආයසරය වාක්‍ය කියන අපිට පොඩ බලන්න ලියන්න බලනවාද කියලා. පාරිභෝජන ක්‍රියාවලියේ ඍණ බාහිරතා ඇති කරන විට සමාජීය ප්‍රතිලාභ පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා අඩුයි. එසේ වුවත් පෞද්ගලික පාරිභෝජන තීරණ හුදෙක් පෞද්ගලික ප්‍රතිලාභ පමණක් සැලකිල්ලට ගනිමින් ගනු ලබන තීරණ නිසා අධිපාරිභෝජනයේ හෙවත් සමාජයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් පාරිභෝජනය කරයි. පුතේ අහන්න හොඳට මේ පාරිභෝජනයේ ඍණ බාහිරතා ඒ කියන්නේ කෙනෙකුගේ පාරිභෝජනය තවත් කෙනෙකුට හිරිහැරයක් වෙන අවස්ථාවල හරිද? සමාජ ප්‍රතිලාභ වලට වඩා පෞද්ගලික ප්‍රතිලාභ වැඩි
නැත්නම් පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. මේ බලන්නකෝ උදාහරණයක්. අපි ඔන්න මෝටර රථම ගමු. මෙන්න මෙයා මෝටර රථය පාවිච්චි කරලා පුතේ එයා ලබන ප්‍රතිලාභය 1000යි. මෙයා මෝටර රථය පාවිච්චි කරලා එයා ලබන ප්‍රතිලාභය 1000යි. හැබැයි මේ මෝටර රථය පාවිච්චි කරද්දී දුම් පිට වෙනවා. විස දුම් පිට වෙනවා. නේ? මෝටර රථය පාවිච්චි කරද්දී විස දුම් පිට වෙනවා. නේ? මාර්ග තදබදය ඇති වෙනවා. නේ? අනතුරු සිදු වෙනවා. අන්න මේ වගේ අහිතකර දේවල් නිසා බාහිර සමාජයට වන පිරිවැය ආන්තික බාහිර පිරිවැය කීයද 250. එහෙනම් මෝටර රථය පාවිච්චි කරන ඒ පුද්ගලයා ලබන ප්‍රතිලාභය 1000. හැබැයි මෙයාගේ මෝටර රථය පාවිච්චිය නිසා දුම් පිට වෙලා පරිසරය විනාශ වෙලා මාර්ග තදබදය ඇති වෙලා අනතුරු බහුල වෙලා බාහිරට වන පිරිවැය පුතේ 250. බාහිරට වන පිරිවැය 250. මෙන්න මේ දෙකේ එකතුවෙන් හැදෙනවා පුතේ මොකක්ද? ආන්තික සමාජ පිරිවැය. ආන්තික සමාජ ප්‍රතිලාභය. කීයද පුතේ ආන්තික සමාජ ප්‍රතිලාභය? මෙන්න ආන්තික සමාජ ප්‍රතිලාභය. මෙයා ප්‍රතිලාභ ලැබුවට 1000ක් සමාජයට පිරිවැයක් ඇති වෙනවා කීකින්ද 250. මේ ප්‍රතිලාභෙන් අර පිරිවැය ටික සුළු වෙන්න ඕන අඩු වෙන්න ඕනේ. ප්‍රතිලාභ වාහනේ පාවිච්චි කරන කෙනා ප්‍රතිලාභයක් ලැබුවට වැඩක් නැහැ. බාහිර සමාජයට පිරිවැය. එහෙනම් ආන්තික සමාජ ප්‍රතිලාභය කීයද පුතේ? 750. මෙයා ප්‍රතිලාභයක් ලැබුවට වැඩක් නෑ පැත්තකින් ඉන්න මිනිස්සුන්ට පිරිවැයක්. ප්‍රතිලාභයෙන් පිරිවැය ටික අඩු වෙන්න ඕන සුළු වෙන්න ඕන. එතකොට සමාජ ප්‍රතිලාභය 750. රූප සටහනට අඳින්නට මත්තෙන් ඔය සයිට් එකෙන් මෙන්න මේක දාන්න. පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ අඩුයි. රූපය අඳින්න කලින් තේ සයිට් එකෙන් දාගන්න. හරි. මොකද එහෙනම් කියාගන්න ඕනේ? කියාගන්න ඕන පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. ඇයි? බාහිර පිරිවැයට සුළුයි. මොකද පුතේ කියාගන්න ඕන? පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට මේ පෞද්ගලික ප්‍රතිලාභයට වඩා
සමාජ ප්‍රතිලාභය අඩු. ඇයි අඩු? බාහිර පිරිවැයක් තියෙන නිසා. හරිද? right. දැන් අපි රූප සටහන අදිමු. ඔය තියෙන රූපය අයින් කරන්න පුතේ. ඔය රූප වැරදි. ඔය තියෙන රූප වලින් කොලයක් කලවන්න නැත්නම් යටින් අදින්න. කොලයක් ලෙවන හොඳයි. ඔය තියෙන රූපය අයින් කරලා දාන්න. Q P මෙන්න පුතේ MBP පෞද්ගලික ආර්ථික ප්‍රතිලාභ. පෞද්ගලික ආර්ථික ප්‍රතිලාභ. පෞද්ගලික ආර්ථික ප්‍රතිලාභ. මෙන්න පුතේ පිරිවැය MCP S සමානයි MCP සමානයි MCS. හරිද? මෙන්න මේ දෙක තුලනය වෙලා තීරණය වෙනවා මේ නිදහස් වෙළඳපොළ සමතුලිතය. නිදහස් වෙළඳපොළ සමතුලිතය. මොකද නිදහස් වෙළඳපොළ සමතුලිතය. මෙන්න නිදහස් වෙළඳපොළ සමතුලිත මිල. මෙන්න නිදහස් වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය. හරිද? right. නිදහස් වෙළඳපොළ සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය. තොරපුතේ ඔන්න තමයි. හැබැයි පාරිභෝජනයේ මේ තියෙන පෞද්ගලික ප්‍රතිලාභය නේද? පෞද්ගලික ප්‍රතිලාභ පමණක් සැලකිල්ලට ගත්ත මේ තියෙන සාමාන්‍ය ඉල්ලුම. නිදහස් වෙළඳපොළ සමතුලිතය මේකයි. හැබැයි නිදහස් වෙළඳපොළ සමතුලිතයේදී සැලකිල්ලට ගත්තේ පෞද්ගලික පිරිවැය පෞද්ගලික ප්‍රතිලාභ විතරයි. සැලකිල්ලට ගත්තේමයි පුතේ පෞද්ගලික පිරිවැය සහ ප්‍රතිලාභ පමණයි. මෙන්න පුතේ බාහිර පිරිවැය ප්‍රතිලාභත් සැලකිල්ලට ගත්ත සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය MBS ආන්තික සමාජ ප්‍රතිලාභ ආන්තික සමාජ ප්‍රතිලාභ සැලකිල්ලට ගත්ත ඉල්ලුමක්. මේ තමයි පුතේ සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. මේ තමයි මොකක්ද පුතේ? සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. මේ මොකක්ද? සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. ඔතේ මොකද? සමාජීය වශයෙන් ප්‍රශස්ත සමතුලිතය. PSQS. එතකොට බලන්න පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට ප්‍රශස්ත 700 සුදුසු 700 නිදහස් වෙළඳපොලේ පාරිභෝජනය වෙනෝ කීයක්ද? 1000. දැන් අපේ ප්‍රශ්නෙට අදාළ කරමු. එහෙනම් අපි කියන්නේ මොකද්ද? පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා නිදහස් වෙළඳපොළ විසින් පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි. මොන පාරිභෝජනයක්ද පුතේ? අධිපාරිභෝජනයක් සිදු වෙනවා. අධිපාරිභෝජනයක් සිදු වෙනවා.
අධිපාරිභෝජනයක් සිද්ධ වෙනවා. එන බලන්න අධිපාරිභෝජනයක් සිද්ධ වෙනවා. තේරුණාද? ඔව්. එහෙනම් පුතේ මෙන්න අධිපාරිභෝජනයක් සිද්ධ වෙනවා. ඉතින් අපි කියන්නේ මොකක්ද? නිදහස් මේ පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වෙළඳපොළ විසින් හදන ප්‍රමාණය අඩු. මෙන්න පුතේ වෙළඳපොළ විසින් හදනවා කියද්ද 1000. වෙළඳපොළ විසින් හදනවා කියද්ද 1000. හැබැයි පුතේ ඇත්ත වශයෙන් හදන්න ඕන කීයද? 700. ප්‍රශස්ත. එහෙනම් අපේ පාරවල් වල තදබදයක් ඇයි කියලා මේ අපේ පාරවල් වල තදබදයක් ඇයි? පාරවල් වාහන තදබදයක් ඇයි? තදබදය තමයි පුතේ අපි පාරිභෝජනය කරන ප්‍රමාණය වෙන්නේ. 1000 තමයි යවුද? මාර්ග පද්ධතියට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයක් පාරිභෝජනය කරනවා. ප්‍රශස්ත ප්‍රමාණය පාවිච්චි කරනවා මේ ප්‍රශස්ත ප්‍රමාණය පාවිච්චි කරනවා පුතේ තදබදයක් නේ. එහෙනම් අපේ රටේ පුතේ ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් වාහන පාරිභෝජනය කරනවා. ලස්සනට. ඔන්න මාර්ග පද්ධතියේ වැඩි විතර අපේ කියන අධිපාරිභෝජනයක් සිදු වෙනවා. වාහන කියන ඍණ බාහිරතා සහිත භාණ්ඩය අධිපාරිභෝජනයක් සිදු වෙනවා. සමාජයේ සුදුසු අපේ රටේ පාරවල් වලට ඕන 700. හැබැයි පාරවල් වල තියෙන කීයද 1000. 700ක් තියෙන ඕන තැට 1000ක් තිබුණා. තදබදයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි.
හරි. ලියපු heading. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ තදබදයට හේතු වන්නේ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ තදබදයට හේතු වන්නේ මෙම සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩියෙන් පාරිභෝජනය කිරීමයි. 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 හරිද? right. මාර්ග පද්ධතියට සුදුසු රථවාහන ප්‍රමාණය QSV. මාර්ග පද්ධතියට සුදුසු රථවාහන ප්‍රමාණය QSV. මාර්ග පද්ධතියට සුදුසු රථවාහන ප්‍රමාණය QSV. නමුත් නිදහස් වෙළඳපොළ විසින් පාරිභෝජනය කරන ප්‍රමාණය QPV. නමුත් නිදහස් වෙළඳපොළ විසින් පාරිභෝජනය කරන ප්‍රමාණය QPV. QP ප්‍රමාණය යටතේ මාර්ග තදබදයක් නිර්මාණය වේ. QP ප්‍රමාණය යටතේ මාර්ග තදබදයක් නිර්මාණය වේ. හොඳයි. මාර්ග තදබදයක් නිර්මාණය වේ. හරි. ගමු හොඳ හුස්මක්. right. okay. ඊළඟ ගෝලීය බාහිරතා යන්නේ කුමක් අදහස් වේද? ගෝලීය ධන බාහිරතා දෙකකට හා ඍණ බාහිරතා දෙකකට නිදසුන් සපයන්න. අපේ ගණනවම ගත්තොත් ගෝලීය බාහිරතා යනු කුමක්ද? කිසියම් රටක ආර්ථික කටයුත්තක් වෙනුවෙන් එම ආර්ථික කටයුත්තට සම්බන්ධයක් නැති සෙසු ලෝකවාසීන් මත ඇති කරන එහෙත් එම ආර්ථික කටයුත්තේ යොදවන රටවින් සැලකිලි නොගන්නා පිරිවැය ප්‍රතිලාභයි. පුතේ මේ බලන්න. ගෝලීය බාහිරතා මේ එක රටක ආර්ථික කටයුත්තකින් ඇතිවන එම කටයුත්ත කරන රට විසින් සැලකිල්ලට නොගන්න පිරිවැය හා ප්‍රතිලාභ වලට කියනවා පුතේ නමක් ගෝලීය බාහිරතා. මම සරල උදාහරණයක් කියන්නම්. මේ ඉන්දියාව, මේ ලංකාව. මේ ඉන්දියාව පුතේ මේ කෙළවරේ ගෙනල්ලා න්‍යෂ්ටික බලාගාර ස්ථාපනය කරනවා. ඉන්දියාව මේ කෙළවරේ න්‍යෂ්ටික බලාගාර ස්ථාපනය කරනවා.
මේ න්‍යෂ්ටික බලාගාර ස්ථාපනය කිරීමේ ප්‍රතිවිපාකය තමයි මේ ලංකාවට අහිතකර විකිරණ කාන්දු පොඩි දුරක් තියෙන්නේ. ආන්න බලන්න. ඉන්දියාවේ ආර්ථික කටයුතු. ඉන්දියාවේ ආර්ථික කටයුතු. ලංකාවට එනවා අහිතකර බලපෑම. හැබැයි ඉන්දියාව එක සැලකිල්ලට ගන්නේ නැකෙන්නේ. එක් රටක ආර්ථික කටයුත්තක් නිසා ඇතිවන එම ක්‍රියාව කරන රට විසින් සැලකිල්ලට නොගන්න. සෙසු ලෝකයේ රටවල් වලට ඇති කරන හිතකර අහිතකර ප්‍රතිවිපාක වලට කියනවා ගෝලීය බාහිරතා. නිර්වචන තියෙනවා. මොකක්ද මේ ගෝලීය බාහිරතාවක් කියන්නේ? යම් රටක ආර්ථික කටයුත්තක් හේතුවෙන් ඇතිවන එම ආර්ථික කටයුත්ත කරන රට විසින් සැලකිල්ලට නොගන්න සෙසු ලෝකයේ රටවල් වෙත ඇති කරන හිතකර හා අහිතකර ප්‍රතිවිපාක වලට කියනවා පුතේ නමක් ගෝලීය බාහිරතා. යා ලැබ් කැටි බලන්න හොඳට. ගෝලීය බාහිරතා යනු කිසියම් රටක ආර්ථික කටයුත්තක් හේතුවෙන් එම ආර්ථික කටයුත්තට සම්බන්ධ නැති සෙසු ලෝක වාසීන් මත ඇති කරනු ලබන එහෙත් එම ආර්ථික කටයුත්තේ නිරත වන රට විසින් සැලකිල්ලට නොගන්නා පිරිවැය හා ප්‍රතිලාභ වේ. මොනවද පුතේ මේ බාහිරතා? ගෝලීය බාහිරතා. ලෝක මට්ටමින් ඇතිවෙන ගෝලීය ඍණ බාහිරතා. අපි ඉස්සෙල්ලා කතා කරමු ගෝලීය ඍණ බාහිරතා ගැන. මෙන්න පුතේ එක ලියන්න. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය. මේ ලෝකය භ්‍රමණය වෙනවා නේද? මේ එක රටක් වායුගෝලයට මුදා හැරියොත් කාබන් ඩයොක්සයිඩ් ලෝකයේ අනෙක් රටවල් වලටත් ඒක බලපානවා. ගෝලීය අවි ආයුධ වෙළඳාම. ගෝලීය අවි ආයුධ වෙළඳාම. ගෝලීය අවි ආයුධ වෙළඳාම. ඊළඟ න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය. න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය. අපි දන්න න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය. න්‍යෂ්ටික අවියක් පුරා ගියොත් මුළු ලෝක විශාල විනාශයක් සිදු වෙන්න පුළුවන්. ඊළඟ ජෛව ප්‍රහාරක අවි නිෂ්පාදනය. ජෛව ප්‍රහාරක අවි නිෂ්පාදනය. ජෛව ප්‍රහාරක අවි නිෂ්පාදනය. පුතේ මේ කොරෝනා වෛරස් එකක් ජෛව ප්‍රහාරක අවියක්ද කියන සැකය ලෝකයා මත තවමත් තියෙනවා. මේ වෛරස් එක ස්වභාවික එකක්ද නැත්නම් මිනිස්සු ආයුධයක් විදියට හදපු ජෛව ප්‍රහාරක අවියක්ද කියන සැකය ලෝකයේ මත තවමත් තියෙනවා. බලන්න ජෛව ප්‍රහාරක අවියක් නම් කොරෝනා කියන්නේ මේ ලෝක කොච්චර මිනිස්සු එකෙන් දුක් විඳිනවද නේ? රයිට්. ඊළඟ ලෝක ත්‍රස්තවාදය. ලෝක ත්‍රස්තවාදය ගෝලීය මත්ද්‍රව්‍ය වෙළඳාම සයිබර් ප්‍රහාර. ඔන්න පුතේ ගෝලීය ඍණ බාහිරතා මුළු ලෝකෙටම පිළිවෙල. ලෝකෙටම කරදරයි. ඕක කරන රට ඔය පිළිබඳව සලකා බලන්න. එනම් මොකද කියන්නේ? ලෝකයේ කිසියම් රටක් විසින් සිදු කරන සෙසු ලෝකවාසීන් මත ඇති කරන පිරිවැය තත්ත්වවලට කියනවා ගෝලීය බාහිරතා.
ප්‍රතිලාභ තත්ත්වවලට කියනවා ගෝලීය බාහිරතා. right. ගෝලීය ධන බාහිරතා. ඒ කියන්නේ එක රටක ආර්ථික ක්‍රියාවක් නිසා සෙසු ලෝකවාසීන් මට ප්‍රතිලාභ ගෙන නේම. මෙන්න ලෝක පර්යේෂණ හා සංවර්ධනය. බලන්න මිනිස්සු පර්යේෂණ කළා කොරෝනා වෛරස් එක බෝවන ක්‍රම හොයාගත්තා. මේකේ පිළිවෙත තොරතුරු හොයාගත්තා. මුළු ලෝකෙටම ප්‍රතිලාභ පුතේ. ඊට පස්සේ ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම. යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වෙද්දී ඒ ත්‍රස්තවාදී කණ්ඩායම අයින් කරනවා නම් ඒක මැඩ පවත්වනවා නම් පුතේ මුළු ලෝකයට මේකේ ප්‍රතිලාභ නේ. ඊළඟ නව නිපය අලුත් දේවල්. ඊළඟ ලෝක ආහාර වැඩපිළිවෙල. අභ්‍යවකාශ ගවේෂණය පුරාවස්තු සංරක්ෂණය. අභ්‍යවකාශ ගවේෂණය පුරාවස්තු සංරක්ෂණය. ඔන්න ඔබේ ගෝලීය බාහිරතා, ධන බාහිරතා, ඍණ බාහිරතා අපි සාකච්ඡා කළේ. හරිද? right. ඊට පස්සේ පුතේ 11 වෙනි ප්‍රශ්නේ හොඳට කියවන්න. ආර්ථිකයක සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂම කරවීමේ ලා බාහිරතා බලපාන්නේ කෙසේදයි? අකාර්යක්ෂම කරවීමේ ලා බාහිරතා බලපාන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. සුදුසු පස්තාර සටහනක් මගින් දක්වන්න. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වෙන්නේ බාහිරතා බලපාන්නේ කොහොමද? මම රූප සටහන් 4කින් ඔබට මේක පෙන්නලා තියෙනවා. රූප සටහන් 4කින් මේක පෙන්නලා තියෙනවා. තවත් රූප සටහන් ටිකක් අපි තවත් සටහනකින් මේක පුතාට තහවුරු කරන්න උත්සාහ කරමු.
right. ඔය රූප සටහන් වලින් පෙන්නලා තියෙන සටහන පුතේ තමයි මේ කලියොත් දුන්නා නැවත දාගන්න පුතේ වැඩි වෙන්නේ. බාහිරතා, ධන බාහිරතා, ඍණ බාහිරතා. ධන බාහිරතා කොටස් දෙකයි පාරිභෝජනීය ඍණ බාහිරතා, පාරිභෝජනීය ධන බාහිරතා, නිෂ්පාදනීය ධන බාහිරතා. ධන බාහිරතා තියෙනකොට පුතේ ඌන නිෂ්පාදනය පාරිභෝජනයක් සිදු වෙනවා. ඌන නිෂ්පාදනය පාරිභෝජනයක් කියන්නේ ඕනවට වඩා අඩුයි. ධන බාහිරතා තියෙනකොට ඕනවට වඩා අඩුවෙන් නිපදවන්න. ඍණ බාහිරතා තියෙනකොට නිෂ්පාදනයේ ඍණ බාහිරතා, පරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට අධි නිෂ්පාදනයක් පාරිභෝජනයක් සිදු වෙනවා. ඕනවට වඩා වැඩියෙන් නිපදවන්න. එහෙනම් මෙහෙම මතක තියාගන්න. ඍණ බාහිර මේ ධන බාහිරතා තියෙනකොට ඌන නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ කියන්නේ හොඳ දේවල් අඩුවෙන් නිපදවනවා. නරක දේවල් වැඩියෙන් නිපදවනවා. හොඳ දේවල් අඩුවෙන් නරක දේවල් වැඩියෙන් නිපදවනවා. ඊට පස්සේ ඌන නිෂ්පාදනයක් සිදු වුණත් අධි නිෂ්පාදනයක් සිදු වුණත් ඔය දෙකෙන්ම පුතේ සිද්ධ වෙන්නේ සම්පත් වෙදී යාම අකාර්යක්ෂම වීම. ලස්සන දාගන්න. 15 පිටුවේ යටින් ලස්සන දාගන්න. right. හරි පුතේ බලන්න රූප සටහන් 4. බලන්න දුවේ පුතේ රූප සටහන් 4. බලන්න නිෂ්පාදනයේ ඍණ බාහිරතා තියෙනකොට අධි නිෂ්පාදනය highlight කරන්න. අධි නිෂ්පාදනය highlight කරන්න. අධි නිෂ්පාදනය පාරිභෝජනයේ ඍණ බාහිරතා තියෙනකොට අධි පාරිභෝජනය. අය බලන්න නිෂ්පාදනයේ ඍණ බාහිරතා QS සමාජීය වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණය, QP නිදහස් වෙළඳපොළ හදන ප්‍රමාණය ප්‍රශස්ත ප්‍රමාණයට වඩා
නිපදවන ප්‍රමාණය වැඩි අධිනිෂ්පාදනයක් සිදු වෙනවා. පාරිභෝජනයේ ඍණ බාහිරතාව ප්‍රශස්ත ප්‍රමාණය QS වෙළඳපොළ විසින් හදන ප්‍රමාණය QP. එතකොට උත්තේ අධි පාරිභෝජනයක් සිද්ධ වෙනවා. නිෂ්පාදනයේ ධන බාහිරතාව ප්‍රශස්ත ප්‍රමාණය QS හදන ප්‍රමාණය QP. මොන නිෂ්පාදනයක්ද පුතේ? ඌණ නිෂ්පාදනය. මොන නිෂ්පාදනයක්ද පුතේ? ඌණ නිෂ්පාදනය. බලන්න පාරිභෝජනයේ ධන බාහිරතාව ප්‍රශස්ත ප්‍රමාණය QS වෙළඳපොළ විසින් හදන ප්‍රමාණය QP. ඌණ පාරිභෝජනය. ඌණ පාරිභෝජනය. යමු ඊට පස්සේ 12 බාහිරතා අවම කිරීමේ ක්‍රියාමාර්ගය. ඔතන අවම කෙරෙන ක්‍රියාමාර්ග කිව්වට ධන බාහිරතා වැඩි කරන්නත් ඍණ බාහිරතා අඩු කරන්නත් ගන්න ක්‍රියාමාර්ග. හරිද? right. දැන් යටින් බාහිරතා නිසා බලන්න හොඳට බාහිරතා නිසා හටගන්නා වෙළඳපොළ අකාර්යක්ෂමතා අවම කිරීමට රජයට මෙන්ම පෞද්ගලික මට්ටමින්ද තීරණ ගන්න පුළුවන්. පුතේ මේ බාහිරතා අවම කරන්න මේ නිෂ්පාදනයේ පාරිභෝජනයේ ඍණ බාහිරතා අවම කරන්න පෞද්ගලික මට්ටමින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා. රාජ්‍ය මට්ටමින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා. පෞද්ගලික මට්ටමින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා. රාජ්‍ය මට්ටමින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙනවා. අපි ඒක නෑ සාකච්ඡා කරන්නේ. මෙන්න රාජ්‍ය මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග. පළවෙනි කියන්නේ බදු පැනවීම මගින් ඍණ බාහිරතා සහිත බදු පැනවීම මගින් ඍණ බාහිරතා සහිත ආර්ථික කටයුතු අධෛර්යමත් කිරීම. බදු පැනවීම මගින් ඍණ බාහිරතා සහිත ආර්ථික කටයුතු අධෛර්යමත් කිරීම. බදු පැනවීම මගින් ඍණ බාහිරතා සහිත ආර්ථික කටයුතු අධෛර්යමත් කිරීම. ඊළඟ සහනාධාර ලබා දීම මගින් ධන බාහිරතා සහිත සහනාධාර ලබා දීම මගින් ධන බාහිරතා සහිත ආර්ථික කටයුතු ධෛර්යමත් කිරීම. බදු පැනවීම මගින් ධන බාහිරතා සහිත ආර්ථික කටයුතු ධෛර්යමත් කිරීම. ඊළඟට පාලන උපක්‍රමයේදී මොනවද පාලන උපක්‍රම? රජයේ විවිධ පාලන උපක්‍රම කරනවා. දැන් උදාහරණයක් විදිහට වැලිගොඩ දායම ඍණ බාහිරතාවක් සහිත ක්‍රියාවක්. රජයේ පුතේ වැලිගොඩ දාන අයට බලපත්‍ර නිකුත් කරනවා සතියට දවස් 2ක්. වැලිගොඩ දාන 3 සතියේ දවස් 2ක් 3. ඒතර සීමාවකට පාලනයක් වෙනවා. මොකක්ද ඒකුයි? සහනාධාර සැපයීම මගින් ධන බාහිරතා සහිත ආර්ථික කටයුතු ධෛර්යමත් කිරීම. සහනාධාර සැපයීම මගින් ධන බාහිරතා සහිත ආර්ථික කටයුතු ධෛර්යමත් කිරීම. ඊළඟ පාලන උපක්‍රමයේදී ඊළඟ ලියන්නේ නීති රීති පැනවීම.
පැනවීම. ඊළඟට ඊට පස්සේ අන්තර්ජාතික ගිවිසුම් වලට එළඹීම. 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 පුතේ මේ ජාත්‍යන්තර ගිවිසුම් තියෙන මේ පරිසරය ආරක්ෂා කරන්න බැඳිච්ච මොනවද? කියෝතෝ සම්මුතිය. මගේ මතකේ නිවැරදිද බලන්න. කියෝතෝ සම්මුතිය, වියනා සම්මුතිය, තව මිහිකත සමුළුව, එර්ත් සම්මිට් වගේ උතරෝ ව්‍යාපාරද්දනේ ගන්නව නේද? ඔව්. කියෝතෝ සම්මුතිය, වියනාද මම දන්නේ. මට මතක නැහැ. වියනා එකඟතාවය, කියෝතෝ සම්මුතිය වගේ එකඟතාවන් තියෙන. වියනා හරි. වියනා සම්මුතිය වගේ එකඟතාවයන් තියෙන. ඒවට එකඟ වුණාම පුතේ අපි ඒවයි තියෙන අවශ්‍යතා කොන්දේසි ඉටු කරන්න බැඳෙනවා. ඒත් එක්කම පරිසරය ආරක්ෂා කරන්න බලපෑමක් ඇති වෙනවා. ඊළඟට පෞද්ගලික මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග. පුතේ පෞද්ගලික මට්ටමින් බාහිරතා අවම කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා බලමු. මෙන්න මේවා මොනවද? දේපල අයිතිවාසිකම් නීත්‍යානුකූලව තහවුරු කිරීම. දේපල අයිතිවාසිකම් නීත්‍යානුකූලව නිශ්චිතව තහවුරු කරගන්න. ඊළඟට පෞද්ගලිකව කේවල් කිරීම. දැන් බස් එකේ යනකොට මිනිස්සු දුම්වැටියක් පාවිච්චි කරනවා නම් අපි බලපෑම් කරන්න ඕන. නේද? කරුණාකරලා ඔබ නවත්තන්න බලපෑම් කරන්න. ඊට පස්සේ පරිසරය විනාශ කරන පුද්ගලයෙක් ඉන්නව නවත්තන්න කියලා බලපෑම් කරන්න. ඊළඟ අභ්‍යන්තරගත කිරීම. දැන් නිෂ්පාදන කර්මාන්තශාලාවකින් කසල එළියට දෑවොත් තමයි පුතේ බාහිරතාවක් වෙන්නේ. කර්මාන්තශාලා පරිශ්‍රයේම භූගත කිරීමක් කරනවා. වළදාවනවා නම් කැලි කසල ක්‍රමානුකූලව පරිසරයට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඊළඟ බලපෑම් කළ හැකි කණ්ඩායම් බිහි කරගෙන ප්‍රෙෂර් ගෲප්ස්. අපි දන්නවා මේ පරිසරය සම්බන්ධව විවිධ පරිසර සංවිධාන නිර්මාණය වෙලා ඒ පරිසරය විනාශ කරන්නන්ට බලපෑම් කරමින් ඉන්නවා. ඒ පරිසරය විනාශ කරන්නන්ට බලපෑම් කරමින් අන්න පරිසරයට විනාශ කරන උන්ට බලපෑම් කරන මේ කණ්ඩායම් වලට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? ප්‍රෙෂර් ගෲප්ස්. හරිද? රයිට්. ඊළඟ හානි පූර්ණය කිරීමට ලාභයෙන් කොටසක් වෙන් කිරීම. හානි පූර්ණය කිරීමට ලාභයෙන් කොටසක් වෙන් කිරීම. දැන් අපි දන්නවා රටවල දැන් કોઈ පරිසරයට හානි ගෙන දෙන නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තශාලාවල ඒ අය කරන්නේ මොකක්ද? මෙහෙම කරනවා. ඒ අය කර්මාන්තශාලාවෙන් පරිසරය දූෂණය වෙන බව පිළිගන්නවා. එහෙම පිළිගරම් පුතේ අක්කර 3-4ක් අරගෙන අක්කර ප්‍රමාණයක් අරගෙන අර කර්මාන්තශාලාවෙන් වන හානිය අවම කරන්න වන වගාවක් සිද්ධ කරනවා. කැලයක් වවලා පවත්වගෙන යනවා. බලන්න මිනිස්සු කොච්චර නේද පරිසරය ගැන හිතනවද කියලා. අපේ වුණ අක්කර 3ක් අරගෙන මොනවා හරි තේ වගාවක් දාන්නේ. ඒ මිනිස්සු පුතේ අරකට හිලව් වෙන්න වනවක් ඉඩමක් කරන් වගා කරලා වන වගාවක් දානවා. බලන්නකො කොච්චර හොඳයිද මේ මිනිස්සු කියලා. රයිට්. ඊළඟ පුතේ රෝමන් අංක 2. ආණ්ඩුවේ අසාර්ථක වීම යන්නේ කුමක් අදහසද?
ආණ්ඩුවේ අසාර්ථක වීම කියන එකට තව වචනයක් ලියන්න. රාජ්‍ය බිඳවැටීම යන්නේ කුමක් අදහසෙන්? ආණ්ඩුවේ අසාර්ථක වීම නැත්නම් රාජ්‍ය බිඳවැටීම යන්නේ කුමක් අදහස් වේද කියලා. පුතේ මේ බලන්න. ආණ්ඩුවේ අසාර්ථක වීම රාජ්‍ය බිඳවැටීම කියන්නේ මොකක්ද කියලා අපි මේ බලන්න. පුතේ අපි කියනවා මෙහෙම. මේ වෙළඳපළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න රජයේ මැදිහත් වෙනවා. වෙළඳපළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න රජයේ මැදිහත් වෙනවා. වෙළඳපළ ආර්ථිකයේ දුර්වලතා ටික නැති කරන්න රජයේ මැදිහත් වෙනවා. හරිද? රජයේ මැදිහත් වුණාට පස්සේ ඒ දුර්වලතා වඩා තීව්‍ර වෙමින් ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක් රාජ්‍ය බිඳවැටීම. වෙළඳපළ ආර්ථිකය. වෙළඳපළ ආර්ථිකය. හරිද? මොනවද තියෙන්නේ පුතේ? දුර්වලතා. වෙළඳපළ ආර්ථිකය තුලින් මතුවෙන මොනවද? දුර්වලතා. වෙළඳපළ ආර්ථිකයෙන් මතුවෙන මොනවද? දුර්වලතා. ඒ දුර්වලතා ටික නැති කරන්න පුතේ රජය මැදිහත් වෙනවා. රජය මැදිහත් වේ. ඒ දුර්වලතා ටික නැති කරන්න රජය මැදිහත් වෙනවා. රජය මැදිහත් වෙලා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. රජය මැදිහත් වෙලා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. අන්න පුතේ රජය මැදිහත් වුණාට පස්සේ ඒ දුර්වලතා වඩාත් වර්ධනය වෙනවා. දුර්වලතා වඩා තීව්‍ර වෙනවා. අන්න ඔබට කියනවා රාජ්‍ය බිඳ වැටීම, රාජ්‍ය සමත් වීම. මේ රාජ්‍ය සමත් වීම කියන්නේ මොකක්ද? පුතේ ගවර්න්මන්ට් ෆේලියර් කියන්නේ මොකක්ද? වෙළඳපළ ආර්ථිකයක දුර්වලතා නැති කරන්න රජය මැදිහත් වෙනවා. වෙළඳපළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න රජය මැදිහත් වෙනවා. රජය මැදිහත් වෙලා ඒ දුර්වලතා අවම කරන්න කටයුතු කරනවා. රජය මැදිහත් වෙලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වෙළඳපළ ආර්ථිකයේ අපි අර ඉහත කතා කරපු දුර්වලතා අවම කරන එක. හැබැයි රජය මැදිහත් වුණාට පස්සේ ඒ දුර්වලතා අඩු වෙනවා වෙනුවට පාලනය වෙනවා වෙනුවට තව තවත් වර්ධනය වෙනවා නම් අන්න රජයේ මැදිහත් වීම අසාර්ථකයි. රජයේ මැදිහත් වීම අසාර්ථකයි. රජයේ මැදිහත් වීම අසාර්ථකයි. රජයේ මැදිහත් වීම අසාර්ථකයි. අන්න පුතේ අර ආණ්ඩුවේ මැදිහත් වීම ගවර්න්මන්ට් ඉන්ටර්වෙන්ෂන් එක අසාර්ථකයි. පැහැදිලිද? අසාර්ථකයි. එහෙනම් පුතේ ඔන්න ඕකට කියනවා නමක් රාජ්‍ය බිඳ වැටීම. මොකද උඩ කියන්නේ රාජ්‍ය බිඳ වැටීම. හරිද? රයිට්. බලන්න කියවන්න. ආණ්ඩුවේ අසාර්ථක වීම යනු වෙළඳපළ අසාර්ථක වීම මැඩ පවත්වා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ආර්ථිකය තුලට කරනු ලබන මැදිහත් වීම රාජ්‍යංශයට ආවේනික ඇතැම් දුර්වලතා කරණ කොටගෙන අපේක්ෂිත ප්‍රතිඵලගෙන නොදී තව තවත් ආර්ථික කාර්යක්ෂමතා බිහි කිරීම. අපේක්ෂිත ප්‍රතිඵලගෙන නොදී තව තවත් ආර්ථික කාර්යක්ෂමතා බිහි කිරීම. එනා කියන පුතේ මොකක්ද? ආණ්ඩුවේ අසාර්ථක වීම යනු වෙළඳපළ අසාර්ථක වීම මැඩ පවත්වා ගැනීමට
ආණ්ඩුව විසින් ආර්ථිකය තුළට කරනු ලබන මැදිහත් වීම රාජ්‍යංශයට ආවේනික වූ ඇතැම් දුර්වලතා නිසා අපේක්ෂිත ප්‍රතිඵල ගෙන නොදී තව තවත් ආර්ථික කාර්යක්ෂමතා බිහි කිරීමයි. මේ බලන්න වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න රජය මැදිහත් වුණා. වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න රජය මැදිහත් වුණා. රජය මැදිහත් වීමෙන් පස්සේ පුතේ ඒ දුර්වලතා තව තවත් වඩා වර්ධනය වෙනවා නම් අර ආණ්ඩුවේ මැදිහත් වීම අසාර්ථකයි. අපි ඔකට කියනවා රාජ්‍ය බිඳ වැටීම. මොකක්ද පුතේ කියන්නේ? රාජ්‍ය බිඳ වැටීම. පුතේ රාජ්‍ය බිඳ වැටීමට අසමත් වීමට හේතුව පුතේ මේ රාජ්‍යංශයේ සතුව තියෙන දුර්වලතා. වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න මැදිහත් වන රාජ්‍යංශය සතුව ඊට එහා ගිය දුර්වලතා ප්‍රමාණයක් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා නැති කරන්න මැදිහත් වන රාජ්‍යංශය සතුව ඊට එහා ගිය දුර්වලතා ප්‍රමාණයක් තියෙනවා. අන්න පුතේ හේතුව. මෙන්න පුතේ රාජ්‍ය බිඳ වැටීමට හේතුව. මෙන්න පුතේ ආණ්ඩුවේ තියෙන දුර්වලතා. දුර්වලතාවක් නැති කරන්න මැදිහත් වෙන්න ඕන දුර්වලතා අවම කෙනෙක්. හැබැයි පෞද්ගලිකංශයේ දුර්වලතා නැති කරන්න මැදිහත් වෙන රාජ්‍යංශය සතුව ඊට එහා ගිය දුර්වලතා ප්‍රමාණයක් තියෙනවා. අන්න පුතේ ඒකට කියනවා රාජ්‍ය බිඳ වැටීම. right then getting මෙන්න හේතු අයහපත් සානුබල පැවතීම. අයහපත් සානුබල පැවතීම. අයහපත් සානුබල පැවතීම. අයහපත් සානුබල පැවතීම. පුතේ මේ රාජ්‍ය නිලධාරීන්ට යහපත් ආකාරයේ සානුබලයක් නැහැ. අන්නේ දෙවෙනි පුතේ දේශපාලන මැදිහත් වීම බහුල වීම. අපි දන්නවා අපේ රටේ දේශපාලකයෝ කියන්නේ හද්දා මෝඩයෝ. හද්දා මෝඩයෝ නේද? හද්ද මෝඩයෝ. පොඩ්ඩක් ටීවී බලන්නකෝ. අපි දේශපාලකයන්ගේ මෝඩ ක්‍රියා රසක කර නරඹනවා. හැන්දෑවට රූපවාහිනියට ළඟට ගිහිල්ලා. අපේ රටේ දේශපාලකයෝ මහා එකාගේ ඉඳලා ගමේ ප්‍රාදේශීය සභාව දක්වා ඉන්නේ හද්දා මෝඩයෝ. පැහැදිලිද? අන්න පුතේ ඒ අයගේ මැදිහත්. රාජ්‍ය නිලධාරීන්ට නිසි පරිදි සේවය කරන්නට දෙන්නේ නැහැ මේ දේශපාලකයෝ. ඊළඟ පස්සේ යන්න. ඊළඟ නිලධාරී වාදය ඉස්මතු වීම. නිලධාරී වාදය ඉස්මතු වීම. නිලධාරී වාදය ඉස්මතු වීම. නිලධාරී වාදය. නිලධාරීන් අතර තියෙන මතභේද වාද සැබෑ උවමනාවන් උදෙසා පෙනී සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිලධාරී වාදය ඉස්මතු වීම. ඊළඟට නාස්තිය දූෂණය වංචාව ඉහළ මට්ටමක පැවතීම. නාස්තිය දූෂණය වංචාව ඉහළ මට්ටමක පැවතීම. නාස්තිය වංචාව දූෂණය කප් ගහලා තියෙන රාජ්‍යය. ඊළඟ නීති රීති බහුල වීම. නීති රීති බහුල වීම. තාදික නීති රීති ප්‍රමාණයක් තියෙනවා. නීති රීති බහුල වීම. ඊළඟ පුතේ සමාජ අරමුණු හා දේශපාලන අරමුණු අතර
ගැටීමක් සිදු වීම. සමාජ අරමුණු හා දේශපාලන අරමුණු අතර ගැටීමක් සිදු වීම. සමාජ අරමුණු හා දේශපාලන අරමුණු අතර ගැටීමක් සිදු වීම. සමාජ අරමුණු හා දේශපාලන අරමුණු අතර ගැටීමක් සිදු වීම. පුතේ දේශපාලකයෝ සැලසුම් හදන්නේ ඡන්දය ගැන හිතලා. දේශපාලන අරමුණු ගැන හිතලා. හැබැයි ව්‍යාමේ සමාජයේ සැබෑ අවශ්‍යතා වුන් හිතන්නේ. ඕන් බලන්නේ මොනවා හරි දෙයක් දීලා රවට්ටලා මිනිසුන්ගෙන් ඡන්ද ගන්න. එයා පැත්තට යපුතේ ඡන්දදායකයන්ගෙන් එල්ලවන පීඩනය නිසා අනුචිත වියදම් හටගැනේ. ඡන්දදායකයන්ගෙන් එල්ලවන පීඩනය නිසා අනුචිත වියදම්. කියන්නේ මේ සැබෑ වුණ වියදම් නෙවෙයි. ඡන්දේ නිසා ගන්න වියදම්. අපිට ඕනතර උදාහරණ කියන්න පුළුවන් පුතේ. සිංහල අලුත් අවුරුද්දට රුපියල් 5000ක මුදලක් බෙදනවා මේ රටේ රජේ. ලෝකෙට කට ළඟටම ණය වෙලා. ඡන්දේ එයා බැලුවත් අවුරුද්දට පස්සේ ඡන්දේ තියන්නේ. ඒ අරමුණට 5000 බෙදුවා. පැහැදිලිද? right. දිගු කාලීන දැක්මකින් තොරව කෙටි කාලීන වියදම් උදෙසා වියදම් කිරීම. අපේ රටට පුතේ ඇත්තම මොකක්ද? දිගු කාලීන දැක්මක් නේ. අපි මේ අවුරුදු 6න් 6ට වෙනස් වෙන ප්‍රතිපත්ති උඩ ඉන්නේ. ඊළඟ රජයේ මැදිහත් වීම හේතුවෙන් සානුබල යටපත් වීම. පරිපාලන වියදම් ඉහළ යාම. පරිපාලන වියදම් තාම වැඩි. හොඳයි පුතේ ඔන්න අපි කතා කරා 5ක් 6ක් මතක තියාගන්න. ඊළඟ පුතේ තියෙන රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලැබමින් කටයුතු කිරීමට බලපා ඇති හේතු කවරේද? දැන් බලන්න. රාජ්‍ය ආයතන පාඩු. කාන්තෙල් නීතිගත සංස්ථාව ගත්තම් පාඩුයි කියනවා. අපි නිකන් තෙල් ගහලාද? රටේ මිනිස්සුන්ට නිකන් තෙල් දීලාද? නෑ. CTV එක පාඩුයි. මිනිස්සු නිකන් ගිහිල්ලාද? නෑ. නිකන් ගිහිල්ලා නෑ. විදුලි බල මණ්ඩලයේ පාඩුයි. අපි නිකන් විදුලිය යන්නේ නෑ. එහෙනම් පුතේ මේ රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබන්නේ ප්‍රයිවට් බස් ලාභ ගනිද්දි CTB බස් අලාභයි. හොඳ වැඩි නේ? IOC එක අධික ලාභ ගනිද්දි සිපෙට්කෝ එක අලාභයි. හොඳ වැඩි. ඇයි? මෙන්න පුතේ හේතු. පළවෙනි එක තාත්වික මිල ප්‍රතිපත්තියක් නොමැතිවීම. සුබ සාධන අරමුණු මත මිල ප්‍රතිපත්ති සැකසීම. මේ ආණ්ඩු රාජ්‍ය ආයතන නිතරම ඉන්නේ මොකක් මතද? සුබ සාධන අරමුණ මත. නිතරම ඉන්නේ මොන අරමුණ මතද? සුබ සාධන අරමුණ මත. සුබ සාධන අරමුණ මත ඉන්න නිසා ලාභ පස්සේ යන්නේ මිල පස්සේ යන්නේ නැහැ. ලාභය ගැන හිතන්න. ඊළඟ ජාතික රැකියා ප්‍රතිපත්ති මත රැකියා සැපයීම වැඩි කිරීම සහ කාර්ය මණ්ඩල උවමනා ප්‍රමාණයටත් වඩා බඳවා ගැනීම. යන්නකෝ AG ඔෆිස් එකට. 70 බුරුත්ත ඉන්නවා පුතා එකාගෙන්ගේ එකා බෑන. බදා දවසට ගිහින් බලන්නකෝ පුතා AG ඔෆිස් එක. පිරිලා තැනක පිරිලා. ඒ පිරිලා ඉන්නේ පුතා මේ වැඩ කරන්න ආපු කට්ටිය නෙවෙයි. සේවකයෝ ටික. සේවකයෝ ටික එකතු වුණාම ඒ ජොබ්ස් එක පිරුණා. ඒ තරමට පුතා රස්සා දීලා 10 දෙනෙක් කරන්න ඕන කාර්ය තියෙන තැනට 50ක් දාලා පුතා. ඔන්න වැටෙන්න හේතුව පුතා. අර කාස්සේ පිරිලා වැඩක් කරන එකට කරන්න දෙන්නේ නැහැ. ඔන්න ආකාරයක්ෂම හේතු. කලින් කලට පත්වන ආණ්ඩුව පුතේ 50000යි 60000යි කියා රස්සා දෙනවා. රස්සා දෙනවා. හැබැයි මා පුතේ ඒ රස්සා දෙන්නේ කාර්යයක් තිබිලා නෙවෙයි. ඔය පිරিলা ඉන්නේ. මම කියන්නේ බදාදට ගිහින් බලන්න ඒ ඔෆිස් එකට. බදාදට පිට්ටු වෙන්න බෑ පිරিলা ඒ ඔෆිස් එක. ඇයි පුතා මේ? ඇයි පුතා මේ?
සේවකයෝ ඒ තරම්. හරිද? ඊළඟ බොහෝ තීරණ ගන්නා පිරිස් තමන් ගනු ලබන තීරණ වෙනුවෙන් වගකීමෙන් බැහැර වෙනවා. අපේ රටේ ගන්න තීරණවලට වග කියන කෙනෙක් නෑ. මොකද අර උදාහරණයක් ගන්නකො. ඇඳිරි නීතිය තියෙද්දි බාරරියා වයින් ස්ටෝර් සැරියා. හැබැයි හැම එකම කියනවා ජනාධිපතිගේ ඉඳලා පහලට එන හැම එකම කියනවා මම නම් කිව්වේ නේ. හැබැයි ඇඳිරි නීතිය ASCII බාර කරනවා. අන්න පුතේ රාජ්‍ය ආයතනවල ගන්න තීරණ සම්බන්ධයෙන් වගකීමට බැඳෙන එකෙක් නෑ. ඊළඟ සේවක සබඳතා දුර්වල වීම. රජයයි සේවකයෝ අතර සම්බන්ධතා දුර්වලයි. කළමනාකරණයේ ආකාරයක්සමයි. නාස්තිය තීරණ ගැනීම දේශපාලනීකරණය වීම. සානුබල යහපත් වීම. ඔන්න ඔය වගේ හේතු නිසා පුතේ විශාල වශයෙන් රාජ්‍ය ආයතන අලාභ ලබනවා.